තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. අපි අලුත් වෙලා කියලා කිව්වේ අපි ඔබ හිතනවා ඇති දැන් මේ අලුත් වෙලා කියපුවාම අපේ වැඩසටහන අලුත් වෙලා. මොකද මම මෙහෙම කිව්වේ සමහර විට ඔබට හිතෙන්නට පුළුවන් අපේ පසුතලයත් ඒ විදිහමයි මමත් ඒ විදිහමයි මොකද්ද මේ අලුත් වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම මේ උදා වෙලා තිබෙන 2021 වර්ෂයේට මම අලුත් වෙලා ඉන්නේ. ඒ මගේ හිතින්. මොකද මම අලුත් විදිහට දකින්නට හුරු වෙලා ඉන්නවා. මම අලුත් විදිහට මගේ ඉලක්ක සම්පූර්ණ කරගෙන ජීවිතේ ජය ගන්නට උත්සාහ කරන්නට සූදානම්ින් ඉන්නවා. ඇත්තටම ඒක තමයි අපේ අලුත් වීම. ඉතින් මේ 2021 නව වසර ඔබට සාමය සුව රජයන සුවදායි නව වසරක් වේවා කියලා මුලින්ම අපි ප්‍රාර්ථනා කරනවා. තුනුරුණේ අනන්ත වූ ආශිර්වාදයෙන් ඔබ කරන කියන සියලු දේවල් සාර්ථක වේවායි ජයමග රූපවාහිනී නාලිකාවේ අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි 2021 වර්ෂයේ අපේ ජයමග වැඩසටහනේ පළමු සදහම් කතිකාවතට සුපුරුදු ලෙසින් මැදිරියට ආරාධනා කළා. කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ බෑවුඩ දොරන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන යන උභය සේනාසන අධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූර්වකව අද දවසේ අපේ වැඩසටහනට පිළිගනිමු. තිරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. සම්මා සරණයි හැමදෙනාටම. ඉතින් මේ අලුත් වීමත් එක්ක අපේ ජීවිතයේ වෙනස් වූ මානයන් වලට අපේ ඉලක්ක බලාපොරොත්තු අරමුණු සියල්ල ගමන් කරනවා. ඒ සියල්ලටම යන්න අපි නිති පන්සල් සුරකිමින් අපේ ජීවිතය සුවහපත් වූ හෙට දවසක් කරා නිර්මාණය කරගැනීමේ වගකීම තිබෙන්නේ අප සතුවයි. ඒ වගකීම නිති පන්සල් සුරකිමින් අපේ ජීවිතය රැකගන්නේ අපි කොහොමද? අද අපේ මාතෘකාව වෙන්නේ පංචශීලයේ පිළිබඳව. ඔබට හිතෙන්නට පුළුවන් අපේ ගිය වසරේත් මේ පිළිබඳව කතා කළා. පංචශීලයේ පිළිබඳව අපේ හැමදෙරුනේ අපි කතා කළා. මේ පිළිබඳව අපේ හැමදෙරුනේ කොච්චර කතා කළත් මදිදෝ කියලා යම්කිසි දෙයක් මගේ සිතේ අපේ හැමදෙරුනේ හට ගන්නවා. ඒ නිසාම තමයි ඔබ වහන්සේට මම අද මේ වැඩසටහනට මත් වෙන්න ඔබ වහන්සේ සමග කතිකාවත් කළේ. අපි අද කතා කරමු මේ අලුත් අවුරුද්දේ අලුතෙන් කතා කරන්නට අලුත් විදිහට හිතන්නට මේ පංචශීලයත් එක්ක කොහොමද අපේ එදිනදා ජීවන රටාව සහ අපි මේ අවුරුද්ද පංචශීලයත් එක්ක අපේ හැමදෙරුනේ කොහොමද ගත කරන්න ඕනද කියලා. ඉතින් ඇත්තටම අපේ හැමදෙරුනේ ඔබ වහන්සේගේ මුලින්ම අහන්නම්කෝ ඇයි අපේ හැමදෙරුනේ අපි පංචශීලය ආරක්ෂා කළ යුත්තේ කියන විදියට. සුබ දවසක් විතරක් නෙවෙයි එළඹිච්ච වසර සුබ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකට මම ලොකු කාලයක් ගන්නෙ නෑ. මොකද වේවා කිව්වට වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි ඒක කරගන්න ඕනේ. ඒකින්ද කරගන්න විදිහ ගැන තමයි මේ අහන්නේ. ඒකින්ද මේ පින්වන්ත අයට අපි කරගන්න විදිහ ඒක සුබ වසරක් බවට පත් කරගන්න විදිහ කතා කරනවා මිසක් ප්‍රාර්ථනාව නම් ඒ තරම් වැඩක් නෑ. මොකද මේ බුදුරජාණන් වහන්සේ සාරාංශකයේ කල්පලක්ෂයක් තිස්සේ නියත විවරණ ගත්තයින් පස්සේ පාරමිතා පිරුවනේ. ඒ පාරමිතාවල ප්‍රාර්ථනා පාරමිතාව අහලා තියෙනවද? නෑනේ. අදිෂ්ඨාන පාරමිතාව තියෙනවා. ප්‍රාර්ථනාවට වැඩිය වටින්නේ අදිෂ්ඨානය. එහෙනම් මේ වසර අදිෂ්ඨාන සම්පන්නව කටයුතු කරවුවොත් හොඳයි කියලා තමයි මම කියන්නේ. හැමෝම තමන්ගේ අදිෂ්ඨානය තර කරගන්න මේ ඒකට හොඳ ප්‍රවේශයක් ලබා දුන්නේ මේ ඇයි මේ පන්සිල් රකින්නේ කියලා. කවිද මහත්මයා මම ඒකට අතුරු ප්‍රශ්නයක් යොමු කරනවා ඔබතුමාට. ජීවිතේ ඔක්කොටම තියෙන්නේ හැම කෙනෙකුටම හැම වෙලාවකම තියෙන්නේ එකම බලාපොරොත්තුවයි. හරිද? ජීවිතයක් ගත්තම ඕනම ජීවිතයක ඕනම තැනක ඕනම කෙනෙකුට ඕනම වෙලාවක හැම නිමේෂයකම තියෙන එකම බලාපොරොත්තුව. ඒ තමයි සතුට වෙන විදිහක් ගැන. සතුටෙන් ජීවත් වෙන විදිහක්. සන්තෝෂය. හිත හැම වෙලේම උත්සාහ කරන්නේ හිත තුලින් සතුටක් උපද්දවන්න. රූප බලන්නේ ඒකට. අපි දුරකථනයක ඉවරක් නැතුව දුරකථනේ පෙරලා එහාට මෙහාට හුර එකකට එකක් මේ කොහෙද සතුට කරන්නේ? S2 දිල් බෝල දෙක වගේ S2 සතුට වෙනවද? නෑ. හිතයි සතුට වෙන්නේ. සින්දුවක් අහමින් මොකද කරන්නේ? නැවත අහමින් හිතයි සතුට කරන්නේ.
හැම දෙයක්ම තියෙන්නේ සතුට සඳහා තමයි ජීවිතේ හොයන්නේ. දුකක් ඇති වෙනකොටම ලොකු ප්‍රශ්නයක්. කෙනෙකුට දුකක් ඇති වෙලා ඒ දුක නැති කරගන්න ක්‍රමයක් නැත්නම් එයාට ප්‍රශ්නයක් කියන්නේ ඒක. මම අහනවා ජීවිතේ හැම වෙලෙම ඉන්නේ සතුට හොයමින් වගේම ජීවිතේට ප්‍රශ්න ගොඩක් එනවා මිනිස්සුන්ට. මේ ප්‍රශ්න ඔක්කොමත් එකම හේතුවයි තියෙන්නේ. මොකක්ද? දුකක් ආපුවම ඒ දුක නැති කරගන්න විදියක් නැතුනොත් තමයි ප්‍රශ්නේ. එහෙමයි. ඉතින් ඔන්න අලුත් අවුරුද්දේ අපි ජීවිතේම හැම කෙනාගේම ජීවිතේ අර්ථ දක්වන මගේ දක්ෂකමක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයේ සාරාංශයක්. සාරාංශය මොකක්ද? හැම වෙලේම මිනිස්සු දුක් නැති කරගන්න උත්සාහ කරනවා, සතුට වෙන්න උත්සාහ කරනවා. එතකොට ඔබතුමාගේ මං අහුවොත් පන්සිල් කඩන්නෙත් ඇයි? සතුට වෙන්න. කෙනෙක් පන්සිල් කඩන්නේ සතුට වෙන්න. හරිද? එතකොට සමහර අවස්ථා තියෙනවා පන්සිල් කැඩුවේ නැත්තම් දුක් ඇති වෙනවා. එහෙමයි. හරිද? පන්සිල් කැඩුවේ නැත්තම් දුක් ඇති වෙනවා. ඉතින් ඒක හින්දාම සමහර අය පන්සිල් කඩනවා. පන්සිල් කැඩුවේ නැත්තම් දුක් ඇති වෙනවා. පන්සිල් කැඩුවොත් සතුට ඇති වෙනවා. එහෙමයි. දැන් හරි ගැටලුවක්. එහෙනම් ජීවිතේ සතුටෙන් ඉන්න පන්සිල් කඩන්න වෙනවා කියන තැනට යන්න වෙනවා. ඇයි? සතුට හොයාගෙන යනවා. හොරකම් කරලා සතුට වෙනවා, කාමයේ වර්ධව හැසිරලා සතුට වෙනවා, බොරු කියලා සතුට වෙනවා, සුරාපානය කරලා සතුට වෙනවා, සත්තු මරලා සතුට වෙනවා. ඒක සතුට වීම සඳහා මේක කරනවා. හැබැයි මේ සතුට නැති වෙනවා පන්සිල් රකින්න ගියොත්. ඒකින්ද මිනිස්සුන්ට අපි කිව්වොත් පන්සිල් රකින්න කියලා කවුරුත් මහත්මයා හුඟක් කට්ටිය කැමතිද? හුඟක් කට්ටිය පොඩ්ඩක්වත් කැමති නැහැ පන්සිල් රකින්න කියලා කියනවාට. හරිද? ඉතින් ඒක හින්දාම මේක ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට හරියට මුහුණ දෙන්න ඕනේ. ඔබතුමා මගෙන් අහන්නේ පන්සිල් රකින්නේ ඇයි? හරිද? මේකට චුට්ටක් අවතීර්ණ වෙන්න ඕන තැනක් තියෙනවා. මම හිතන්නේ අපි පසුගිය වසරේ අවසාන සාකච්ඡාවෙන්ම පටන් ගත්තොත් හොඳයි කියලා. මතකද මම කිව්වා ඌරාට අසුචි මෙන් කියලා කතාවක්. හරිද? එන්න එතන තමයි අපිට එක්වරක් දෙවරක් නොව දසදහස් වාරයක් හිතන්න ඕන යමක්. මගේ චින්තනය හරිද? මම අහනවා ඍජුවම ඔබතුමාගෙන් හිතට එකඟව ජීවත් වෙනවා කියන එක හරිද? මිනිස්සු මහා ලොකුට කියන මම මගේ හිතට එකඟව ජීවත් වෙන කෙනෙක් කියලා. හිත වැරදිනා. අපිට පුංචි කාලේ හරි කියලා හිතපු දේවල් ටික කාලයක් යනකොට අවුරුද්දක් දෙකක් යනකොට තේරෙනවා අයියෝ මං හිතාගෙන ඉඳලා තියෙන වැරදි විදිහට නේ කියලා. හරිද? මාසයකට ඉස්සෙල්ලා ගිය අවුරුද්දේ නැත්නම් දැන් දවස් ගානකට ඉස්සෙල්ලා හරියටම හරි කියලා හිතාගෙන හිටපු දේවල් සමහරට දවසකට පස්සේ තේරෙනවා අයියෝ මං හිතාගෙන හිටලා තියෙන වැරදි නේ කියලා. එතකොට අර වැරදි දේ හරි කියලා හිතාගෙන හිටිය කාලේ සතුට ඇති වෙන්නේ වැරදි දේ තුලින්. නරක පුද්ගලයෙක් ඉන්නවා. මේ නරක පුද්ගලයා හොඳ පුද්ගලයෙක් කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ අපිට තේරිලා තියෙන එයාගේ හොඳමයි මම දැකලා තියෙන්නේ. ඒකින්ද එයා දකින්න සතුට වෙනවා මට. එහෙනම් ඒක සැබෑ හොඳ පුද්ගලයෙක් දැකලා ලැබෙන සතුටක් නෙවෙයි. වැරදියට හිතාගෙන ඉන්න හින්දා තියෙන සතුටක්. නේද? සැබෑ හොඳ පුද්ගලයෙක් දැක්කම අපිට සතුට ඇති වෙන්න හේතුවක් නේද? නේද? හැබැයි වැරදියට හිතාගෙන ඉන්නවා නම් ඒත් අපේ සතුට ඇති වෙනවා. ඒකේ සතුටට හේතුව අපේ වැරදි අවබෝධය. එතකොට යම්කිසි විදිහකින් යම්කිසි කෙනෙක් අපේ කවුරු මහත්තයා පන්සිල් කඩනකොට සතුටක් ඇති වෙන්නේ ඊටාම පුංචි වෙලාවකට. බලන්න. පන්සිල් කඩන අවස්ථා තියෙනවා නම් ඒ වයින් ඇති වෙන සතුට සුරාපානය කරලා සතුටක් ඇති වෙනවා නම් ඒක ඊටාම කෙටි වෙලාවයි. හොරකම් කරලා සතුටක් ඇති වෙනවා නම් ඒක ඊටාම කෙටි. ඒකත් එක්ක එන්නේ පශ්චාත්තාප. මහා දුක් ගොඩක් එන්නේ. නේද? කාමී වර්ධව හැසිරෙන අය ඒ වැරද්ද කරලා ඒ වැරද්ද කරන මොහොතේ ඊටාම ලොකු සතුටක් ලැබෙනවා කිව්වට එතනින් පස්සේ එයාගේ ස්වාමියා ගැන හිතනකොට, භාර්යාව ගැන හිතනකොට, දරුවෝ ගැන හිතනකොට, දෙමව්පියෝ ගැන හිතනකොට කොච්චර පසුතැවීමක් තියෙනවද? එහෙනම් මාත්‍රීය සතුටක් තමයි පංචශීලයත් එක්ක ඇති වෙන්නේ. මම චුට්ටක් දීර්ඝව මේ කතාව විස්තර කරනවා. මේ ඇයි කියලා අහපුවම මට දෙන්න තියෙන හොඳම උත්තරේ මම ඔබතුමාට දෙන්න ඕනේ. එහෙමයි අපේ. ඒකින්ද මේ මාත්‍රීය සතුටක් ඇති වෙන්නේ. හැබැයි මම මෙහෙම අහනවා. පාසල් යන කාලේ පාඩම් කරන්න ඕන කියලා හිතාගෙන පාඩම් කරගන්න බැරි වෙච්ච දවස්වලට මොකද උනේ? හැඬෙන්න වගේ ආවද නැද්ද? නේද? ඉතින් නිින්ද සැපයිනේ. හැබැයි නිදාගෙන නැගිටලා ආඬනවා සමහරවිට අයියෝ වැඩ කරගන්න බැරි වුණා කියලා. හොඳට පාඩම් කරපු දවසට කොහොමද? යහපත් දෙයක් කරපුවම පුදුම සතුටක් ආව නේද හිතට? ඒ වගේ සමහර අයට ලස්සන අත්දැකීමක් ගන්න පුළුවන්. මම ඒකද මේ අවුරුද්දේ සති 3ක් මේ වැඩේ කරන්න කියලා ආරාධනාවක් කරන්න හදන්නේ. මොකක්ද? සති 3ක් තීරණයක් ගන්න මම කොහොම හරි කරලා
මගේ පණ ගියත් කමක් නැහැ. හරිද? මම සති 3ක් මම කරන වැරදි වැඩක් තියෙනවා නම් පංචශීලයට අදාළව සති 3ක් මම මේක කරන්නේ නැහැ. හරිද? ඕන දෙයක් උන දෙන් කියලා දැඩි අධිෂ්ඨානය ගන්න මම වැඩි ඉල්ලන්නේ සති 3යි. දවස් 21යි ඕන මට. හරිද? මේක අරගෙන ඉන්නකො බලන්න. සති 3ේම කොච්චර මේනකට ගිහිල්ලා ඇද්ද? මාසයක් කියමුකෝ අපි. ජීවිතේ ගත්තොත් දැන් වයස මාස කීයද? මේ අවුරුද්ද පටන් ගන්නකොට හිතන්න ඕන විදිහ. අවුරුදු 50යි නම් මාස කීයක්ද? මාස 600ක්. අවුරුදු 40යි නම් මාස 480ක්. එයම් මේ දැන් කොච්චර මාස ගණනක් ගිහිල්ලාද? මාස 600ක් හිටිය කෙනෙකුට මම කියන එක මාසයක් පාවිච්චි කරන්න මම මේ කියන වැඩේ කරන්න. දැඩි අධිෂ්ඨානයක් අරගෙන යා මොකද කරන්නේ? මං කියන්නේ කැඩුනොත් ආයසරයක් දත් මිටි කාගෙන අත මිටි මොලව කරගෙන කොහොම හරි මම ඉන්නවා මම මැරෙන්නේ නැහැ නේ කියලා හිතාගෙන පන්සිල් රකින්නකො දවස් 21ක්. 21ක් ඕනේ නැහැ කවුද මහත්තයා? 10 12 15 ඔහොම යනකොට ඒ දවස් ටික යනකොට අර තිබ්බ වැරද්දෙන් ඒ වැරද්ද අපි තුන් සුරාපානය කරන කෙනෙක් අපි තුන් කාමයේ වර්ධය හැදෙන කෙනෙක් තීරණය කරනවා නෑ මම මේ සති තුන ඉන්නකෝ බලන්න. දැන් මේ හුඟක් වැරදි වලින් අත මිදෙන්න අවස්ථාවක් ලැබිලා තියෙන දන්නවද මේ කොරෝනා වසංගතයේ හින්දා අයහපත් දේ වගේම යහපත් දේ වලත් මිනිස්සුන්ට වෙලා තියෙනවා. හුඟක් සමාජයේ ගිය වැරදි පැතිකඩවල් ගොඩකට තරුණයින්ට Tamante ඒ වැරදි කරන්න අවස්ථාව නැහැ. වැරදි කරන්න ඒ පරිසරය නැහැ. ඒක නිසා Tamante ඒ වැරද්දෙන් අත මිදලා ඉන්න පුළුවන් කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේ දවස් 21ක් දැඩි අධිෂ්ඨානයක් අරගෙන පංචශීලය ආරක්ෂා කරලා බලන්න. අමුතු දෙයක් අත්විඳින්න පුළුවන්. අමුතුම දෙයක් අත්විඳින්න පුළුවන් ඒ තමයි දෝරේ ගලාගෙන යන උල්පතකින් ගලන වතුර වගේ තමන්ගේ අභ්‍යන්තරයෙන් එක දිගට සතුටක් එන්න පටන් ගන්නවා. හරිද? ඒ කියන්නේ ඒක උත්පාදනය කරන්න කියලා මම කියන්නේ. ඒක උපද්දවන්න ඕනේ. ඒක ආධ්‍යාත්මික සතුටක්. ඒක විඳින්න. හරිද? දවස් 21ක් මේ උපක්‍රමය කරලා ඔය තියෙන කෝලම් වැඩ තියෙන ඒ වගේ 21ක් එහෙම නෙමෙයි මේ කියන්නේ 21ක් 20ක් 15 වගේදී මේක වෙයි. ඒ කියන්නේ සමහර අය කියනවා දින 7යි 14යි 21යි කිය සතිය ගයිනකොට අර මිත්‍යාවටමත් දාගෙන තියෙනවානේ. එහෙම එකක් නෙවෙයි. දින 21ක් හොඳට අදිස්ථාන කරලා මේක කරලා බලන්න තමන්ගේ අතුලාන්තයෙන් පුදුමාකාර සතුටක් උනන්න පටන් ගනී. දැනෙයි ඒක. මම හැමදාම කියනවා වගේ මෙහෙම කරලා හුස්මක් ගන්නකොට පවා ඒ හුස්ම විඳින්න පුළුවන් වෙයි. හුඟක් අයට හුස්ම විඳින්න බෑ. ඒ මොකද තමයි වැරදි කරපු මිනිස්සුන්ට මේ හුස්ම රස්නේ. මේ මහ පොළොවේ සීතල මහ පොළොවේ අඩිය ගහන්න බෑ මහ පොළොව රත් වෙලා වගේ. හමාගෙන එන හුළඟ ගිනි හුළං එනවා වගේ. ඒ වගේ ජීවිතයක් ඇති වැඩක් නැහැ. පසුතැවිල්ල කියලා කියන්නේ පන්න පහර දෙන්න ණයෙක් වගේ. හරි පසුතැවෙන්න ගත්තාම ඒ හින්දා ජීවිතේ පිරිසිදුව ඔන්නම දවස් 21ක් ගතකරනද ඔන්න අත්දකින්න පුළුවන් වෙයි. මොන වැරද්ද වෙලා තිබ්බත් අත්දකින්න පුළුවන් වෙයි. අන්න ඒක අත්දැක්කොත් මෙන්න මේ සිද්ධිය සිද්ධ වෙනවා. දැන් මගෙන් ඕන ප්‍රශ්නයක් ඊට පස්සේ අහන්න. වෙන සිද්ධියක් මම කියන්නේ මේක මූල ධර්මයක් අපි මේ කතා කරන්නේ තියරි එකක්. හරි. එතකොට තියරි එක කතා කරාට පස්සේ ප්‍රායෝගිකව කරන්න තියෙන සමන්ත. මෙහෙම දෙයක් වෙනවා. මම කැමති ආහාරයක් තියෙනවා. අපි හිතමු චොක්ලට් ජාතියක් තියෙනවා කියලා. මම බොහොම කැමති චොක්ලට් ජාතියක් තියෙනවා. ඉතින් මම කන්න කැමති ඒක මට එකෙන් සතුට උපදිනවා. එක දවසක් හරි වැඩක් වෙනවා. ඉතින් මට කට්ටිය කියන ඔය චොක්ලට් එක අයින් කරලා දාන්න. ඔය කැමැත්ත අයින් කරන්න කියලා. ඉතින් අයින් කරන්න බැරුව ඉන්නවා. එක දවසක් මට කවුරු හරි ගෙනත් දෙනවා පුදුමාකාර ඒ වගේ දෙගුණයක් තුන් ගුණයක් 10 ගුණයක් රස චොක්ලට් එකක් ගෙනත් දෙනවා. මම ඒක කනවා. දැන් ඊළඟ දවසේ මේ චොක්ලට් දෙකම තියෙනවා. මගේ හිත යන්නේ කොකටද? වැඩියෙන් රසයකට. නේද? වැඩියෙන් රසයකට තමයි මගේ හිත යන්නේ. එදායින් පස්සේ මම ඉල්ලන්නේ කොකද? අර අපහසුයෙන් අනිත් එක කන්න අපහසුවක් දැනෙනවා දැන්. හරිද? ඒ මොකද වැඩියෙන් රසයකට තමයි හිත යන්නේ. අන්න බලන්න ඒකෙන් වැඩි සතුටක් ආපු හින්දා. පන්සිල් කඩලා රකින්න සතුටට වැඩිය පන්සිල් රැකලා ලබන සතුට අර ඉතා මිහිරි චොක්ලට් එක වගේ. හරිද? හිතයි සතුට වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ අපේ හිත හැම වෙලේම අපිට කියනවා කඩන්න එපා පන්සිල් නම් කඩන්න එපා මේ සතුට නැති වෙයි කියලා. හරිද? මේක කරලා බලන්න ඕන එකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ ප්‍රායෝගිකව කරලා බලලා අත්දැකීම් ලබන්න ඕන එකක්. හරිද? දින 21ක් ඇතුළත මේ සතුට උපද්දවා ගත්තොත් යම් කිසි කෙනෙක් ඒක උපද්දවන්න ඕනේ. අවසාන වශයෙන් මේ ප්‍රශ්නෙට උත්තරයට අවසාන වශයෙන් මම මෙහෙම කියන්නම්. හිතත් කෑම හොයනවා. අපේ හිත හරි අහිංසකයි. මනස හිත හරි අහිංසකයි. එයා හැම වෙලෙම කණ්ඩ හොයනවා. මොනවද හොයන්නේ කණ්ඩ? සතුට. සතුට ආහාරයක් වගේ. එයාට රස ආහාරයක් වඩා රස ආහාරයක් දුන්නොත් එයා ඊට පස්සේ හොයන්නේ ඒක. ඒකද පන්සිල් කැඩීමෙන් ලැබෙන සතුට හොයන ඒ මත්තේම නැහෙන්න හදන ඔය හිතට
එක දවස් කීපයක් හරි මහන්සි වෙලා රස කැමක් දෙන්න කැමති නැද්ද? නේද? ඒකින්ද පන්සිල් රැකීමෙන් ලැබෙන සතුට ඔය හිතට කණ්ඩ දෙන්න පොඩ්ඩක්. මේ ජීවිතේ එක සැරයක් මාස 400ක් ගෙවපු අය මාස 600ක් ගෙවපු අයට මම කියන්නේ එක මාසයක් උත්සාහ කරලා හිතට ඒ ආහාරය සතුට දෙන්න ආහාරයක් විදිහට ගන්න ඊට පස්සේ පුදුම යහපතක් වෙනවා. ඒ තමයි මේ හිත ඊට පස්සේ Tamanටම පන්සිල් කඩන්න දෙන්නේ නැහැ. හිත විසින්ම Taman ආරක්ෂා කරනවා. ඒ වගේ මහා වෙනසක් කරගන්න වසරක් බවට මේ 2021 වසරපත් කරගන්න කියලා මම ආරාධනා කරනවා. අද දෙවෙනිදා 23 වෙනිදා වෙනකොට ජනවාරි ඔය අත්දැකීම අනිවාර්යෙන් ලබන්න පුළුවන්. හැබැයි ඊට මෙහා අත්දැකීම ලැබෙයි. එමයි අපේ හැමදෙරේ දැන් මේ පංචශීල ප්‍රතිපදාවට අනුව අපි කොහොමද අපේ ජීවිතය ගත කරන්නේ? අතර මේ ඔබට මට අපි හැමදෙනාටම තිබෙන ගැටලුවක් තමයි දැන් මේ පංචශීල ප්‍රතිපදාවත් එක්ක අපේ හැමදෙරේ අපි ජීවිතය ගත කරන්නට හුරු වෙනවනේ. හැබැයි යම්තාක් දුරට මඟ දුරකට ගිහිල්ලා අපිට මේක අමතක වෙනවා. බොහෝ දිනාට වෙන දෙයක් අපේ හැමදෙරේ මේක තමයි ඇත්ත කතාව. බොහෝ දිනාට අපේ හැමදෙරේ මේක අමතක වෙනවා. ආයෙත් අර පරණ ජීවිතේට අර ඉබාගාත යන්න දෙනවා කියන්නේ. ඉබාගාත යන්න දීලා අර අපි අද අදිස්ථාන කරගන්න දේ දැන් ඔබ වහන්සේ කිව්ව දවස් 21ක් අදිස්ථාන කරගෙන ලබන මේ එන මාසේ 23 වෙනිදා වෙනකන් බලන්න කියලා. හැබැයි ඔය 23 වෙනිදාන් පස්සේ පෙබරවාරි මාසේ 23 වෙනිදා වෙනකොට සමහර පුද්ගලයෙක්ට අමතක වෙන්න පුළුවන් අපේ හැමදෙරේ. අමතක නොවි මේ ප්‍රතිපදාව තුළම ජීවත් වෙන්නට ඕනේ. මම දැන් මේ මගෙන් මෙන්න මේ ශිල්ප ශික්ෂාපදයේ කැඩුනනේ මම කොහොමද දැන් මේක කමා කරගන්නේ? අන්න ඒ තුළම අපේ හැමදෙරේ ජීවත් වෙන්නට යම් කිසි ක්‍රමවේදයක් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවද? දවසකට එක සැරයක් පන්සිල් සමාදන් වෙන්න කියලා සහ සරණාගමනය ඇති කරගන්න බුද්ධ වන්දනාවක් අපි තියෙනවනේ බෞද්ධ විදිහට. එහෙමයි. මේ බුද්ධ වන්දනාව නිකම්ම නිකන් අපේ කවුරු මහත්මයා මේ ගොඩක් කට්ටිය මේ බුද්ධ වන්දනාව පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙම. මම දැකලත් තියෙනවා. ඒ කියන්නේ මම ගිහිව ඉන්න කාලේ දැකලා තියෙනවා අපේ ඥාතිත් මෙහෙම විදිහටම කරනවා. මේ උදේට වැඩට යන්න ඉස්සෙල්ලා ඉක්මනට පහන කවුරු හරි තියෙනවා හඳුන් කුර වෙන කවුරු හරි පත්තු කරනවා. ඔතෙන්ට ගිහලා ඊට වෙන බුද්ධ සන්නගතයන් ධම්ම සන්නගතයන් සංඝ සන්නගතයන් නිකන් කරදරයෙන් බේරෙන්න වගේ. මට කරදරයක් වෙන්නේ මම බුදුන් වැඳලා කියලා එහෙම එකක් කරනවා. නැත්තම් හැන්දෑවට බුදුන් වඳිනවා නිකන් කරේ නැත්තම් හොඳ නැහැ. ඔය සමහර අය කියන්නේ බුදු පහන තියනවා කියලා. බුද්ධ වන්දනාව කියන්නේ නැහැ. හරි සමහර කට්ටිය කියන්නේ බුදු පහන කියන එකට අමතක කරලා පහන තියනවා. පහන තිබ්බද කියලා අහන්නේ. ඉතින් ඒ වගේ නිකන් අර දෙන්න බුදුහාමුදුරන්ට දෙන්න ඕන එකක් දෙන්න වගේ. එහෙම නැතුව හිතාමත්ම සිහියෙන් දවසකට එක වතාවක් පිරිසුදු වෙලා බුද්ධ වන්දනාවක් කරන්න පුළුවන් නම් සිහියෙන් තමන් පන්සිල් රකින්න බැරි වුණේ ඇයි කියලා තමන්ටම පොඩි ප්‍රත්‍යක්ෂාවක් කරන්න පුළුවන් ඒ වෙලාවට. ඊට අමතරව මතකද මම කියනවා දිනපොතක් පාවිච්චි කරන්න කියලා. එහෙම. දිනපොතේ ලකුණු කරන්න පුරුදු වෙන්න. හිතා පෞද්ගලික දිනපොතක් තියාගන්න මේ දිනපොතේ ලකුණු කරන්න මගේ අතින් පංචශීලයේ කැඩුනා නම් සත්‍යවාදීව මෙන්න මේක කැඩුනාද? මේක කැඩුනා කියලා. අපි අපහන්න මට මතකයි ඔබ වහන්සේ ප්‍රතිවේක්ෂා සටහනට මම අපි ඒක යොදලා තියෙනවා. මම කියන්නේ ප්‍රතිවේක්ෂා සටහන දන්නේ නැති කෙනෙකුට මේ දිනපොත ප්‍රතිවේක්ෂා සටහනක් වගේ පාවිච්චි කරන්න. පාවිච්චි කරලා දවස ගානේ ලකුණු කරලා බලන්න. ඇත්තටම අපේ දරුවන්ට පුළුවන් පුංචි පරිගණකයේ පුළුවන් මේකට සටහනක් හදාගන්න. තමන්ගෙන් වෙන වැරදි. හරිද? මෙන්න ඒතකොට ඊට පස්සේ ඒ වැරද්ද උනේ දවස් 5කට සැරයක් නම් ඊළඟ සැරේ දවස් 10කට සැරයක් වෙයි. ඊළඟ සැරේ 15 සැරයක් වෙයි. දන්නේම නැතුව මේකෙන් අත මිදෙන්න පුළුවන්. ඉතින් එහෙම හැම වෙලේම නැවත පිරික්ස බලන්න ඕන. ඔබතුමා කියන කාරණාව හරියටම හරි. අපි ජනවාරි අද දෙවනිදා ජනවාරි 23 වෙනිදා සාකච්ඡාවක් වෙනවා. ආස්තරයක් අපි දෙන්නට. අපි ඒල මතක් කරමු මේක. කොහොමද දවස් 21 තුල මේ දැන් අර සතුට ඉපැද්දුවද හිතට කණ්ඩ දුන්නද කියලා නේද? ඒකින්ද මම හිතන්නේ එළඹෙන වසර අපි ජයමග නාලිකාවත් එක්ක ප්‍රායෝගික යහපතක් සිදු කරන දැන් කතා කර හිටිය ඇති අපි අවුරුද්දක් කතා කරා. බොහෝ දේවල් කතා කරා. මේ එළඹෙන වසර අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට යන වසරක් බවට පත් කරගත්තොත් තමයි නේද කතා කර ඉන්න එකක් නේද කතා කර ඉඳී ඕන තරම් අරක කරමු නේද මේක කරමු නේද කියලා මතකෙ තියෙන උදාහරණයකුත් කියලා මම ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. මේ අපිට හරිය සමීප කෙනෙක් දුටුගැමුණු රජුරු. දුටුගැමුණු කුමාරයාට එක තැනකදී අදහසක් පහළ වෙනවා ඇඳේ අතපය වකුටු කරගෙන නේද මට නම් ඒක මහා මනහර සුන්දර චිත්‍රයක්. හරිද? අතපය වකුටු කරගෙන ඉන්නවා කොහොමද අතපය දිගාරින්නේ කියලා. එක පැත්තකින් සොලින් එක පැත්තකින් ගොළු මුහුද
අද තරුණ ළමයෙකුට මොන තරම් ජව සම්පන්න හැඟීමක්ද අපේ සිංහලයේ වීරයෙක් නේද? එතකොට අන්න එදා ඒ සොලින්ගෙන් රට මුදව ගන්න ඕනේ කියලා සිතුවිල්ලක් ඒ ඇඳට වෙලා ඇති උනේ නේද? ඉතින් ඒක ඊට පස්සේ කිව්වා අම්මට කියනවා ඊට පස්සේ නේද? කියලා නිකන් හිටියා. සිතුවිල්ල ඇති වෙනවා ඒක කියනවා. හැබැයි කියලා නිකන් හිටියා නම් කවදාකවත් එලා රජුරු පරද්දන්න බෑ. ඒකට වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ වගේ බොහෝ දෙනෙක් හිතනවා කියනවා හැබැයි කරන්නේ නැහැ. ඒකද 2021 වසර පන්සිල් රකිමින් තමන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කරගෙන අනාගතේ ඉතා යහපත් කරගන්න වසරක් බවට පත් කරගන්න දැඩි අධිෂ්ඨානයක් ගත්තොත් ක්‍රියාත්මක වෙන ප්‍රායෝගික වසරක් බවට පත් කරගන්න මහා යහපතක් සිදු කරගන්න පුළුවන්. එහෙමයි අපේ හැමදෙරනේ. අපේ හැමදෙරනේ ඔබ වහන්සේට මේ මම කියන කතාව මතක ඇති මේ තැනම ඉඳගෙන මම ඔබ වහන්සේට කතා කරනවා. අපි කතිකාවත් කරනවා මේ පංචශීලය ගැන කතා කරද්දී දැන් රජයේ ආයතනවල පංචශීලය ප්‍රධාන උත්සවවල කියන්නේ ප්‍රධාන උත්සවවල මේ පංචශීලයේ සමාදන් වෙන්නේ නැහැ කියලා. අපේ හැමෝටම ජයමඟ රූපවාහිනිය Facebook පිටුවට එක්තරා රජයේ ආයතනයක ප්‍රධානියෙක් ඔහුගේ ඒ යම්කිසි පණිවිඩයක් යොමු කරලා තියෙනවා. මගේ ඇස ගැටෙනවා. එතන තියෙන්නේ අපේ හැමෝටම මේ මම උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පවත්වන අපේ ජයමඟ වැඩසටහන දිනපතා මගේ බිරිඳ සමග නරඹනවා. මම මගේ ආයතනයේ සේවකයන් සමග දැන් අනිවාර්යෙන්ම දවස ආරම්භන්නේ පංචශීල ප්‍රතිපදා පංචශීල සමාදන් වෙලා කියලා. ඉතින් අපේ හැමෝටම මට මේ පංචශීල ගැන කතා කරද්දී ඕක ඈත අතීතෙට ගිය මතකේ. ඇත්තටම මේ අපි අපේ හැමෝටම මහා ලොකු සමාජ සේවාවක් ඉටු කරනවද කියලා හිතනවා. දැන් බලන්න අපේ හැමෝටම මේ මිනිස්සු මොනතරම් දුරට එක් පුද්ගලයෙක්ගේ හිතට ඒ දේ කාවැදුනහම අපේ හැමෝටම තවත් කී දෙනෙක් සුමගට ගන්න පුළුවන්ද? බොහෝම වටිනා අදහසක් මේ. ඇත්තටම අපි නිවන් දැකීම ගැන අපි වැඩියෙන් කතා කරන්නේ. ඒ පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල පෞද්ගලිකව ගත්තොත් මම ඉන්නවා. මම ඒක ගැන කියන්න ඕනේ. ඒක ආදර්ශයක් සඳහායි මම ඒක කියන්නේ. අනිවාර්යෙන්ම. නමුත් ලෞකිකත්වය ගැන අපි කතා කරනවා. ජයමඟ අපේ ජයමඟ ධර්ම දේශනාව තියෙන ලෞකිකත්වය තුළ නිවනට යොමු වෙන්න තමන්ගේ ලෞකික ජීවිතය දියුණු කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ ගැන කතා කරද්දී ආදරණීය පුද්ගලයෝ හැමෝටම ඉන්නවා. ලෙන්ගතු අය ඉන්නවා. සමහර වෙලාවට මේ සහෘදකම් එක්ක මහා පුදුම සතුටක් උපදිනවා මිනිස්සුන්ට. එහෙමයි. තමන්ට දුකක් ඇති වෙච්ච වෙලාවක, පීඩනයක් ඇති වෙච්ච වෙලාවක ඊ타ත්ම අවංක සහෘද මිනිසුන්ගේ ආශ්‍රය ඊටා වටිනවා. ඊ타ත්ම අවශ්‍ය වෙනවා. ඉතින් මේ දේවල් එක්ක මම කෘතගුණ දැක්වීමක් කියන්නයි මේ සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. දක්ඛිනා විභංග සූත්‍රයේ එක තැනක දේශනා කරලා තියෙනවා. යම්කිසි කෙනෙක්ව පංචශීලයේ පිළිපැවුවොත් මේ මහා පුදුම කතාව අහන්න. මේක තුන් ලෝකයක් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් වань මහත්මයා. යම්කිසි කෙනෙක් තව කෙනෙක්ව පංචශීලයේ පිළිපැවුවොත්, ඒ කියන්නේ පංචශීල කඩ ඉන්න කෙනෙක්ගේ පංචශීලය කඩන්න නැති වෙන්න එයාව හරියට දිරි ගන්නවලා, තෙද ගන්නවලා ඒකේ නැඹුරු කරවුවොත් ඒ තැනත්තාට අර පිහිටවපු කෙනාට කෘතගුණ දක්වන්න මොනම ක්‍රමයකින්වත් බැහැ. බුදුහාමුදුරු දේශනා කරන එක තෑගි දීලා, ඇඳුම් දීලා, ගෙවල් හදලා දීලා, ඉන්ද දීලා මොනව කරලවත් අරකට කෘතගුණ දක්වන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ කියලා. එහෙමයි. ඒතර තේරෙනවද කෙනෙකු පංචශීලයේ පිහිටවන එකේ තියෙන ලාභය? එහෙනම් ඔබේ දරුවාට, ඔබේ සහෘදයාට, ඔබේ ආදරණීය අයට ඔබ ප්‍රාර්ථනා කරනවා නම් යහපත. හැම වෙලේම යහපත ප්‍රාර්ථනා කරනවා නම් තමන්ගේ කියලා දැනෙනවා නම් කෙනෙක්ව යහපත ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ ස්වාමියා වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, ආදරය කරන අය වෙන්න පුළුවන්. කාට හරි යහපත ප්‍රාර්ථනා කරනවා නම් එයාට කළ යුතු, එයා වෙනුවෙන් කළ යුතු පළවෙනිම කාරණා මොකද්ද? එයා කොහොම හරි පංචශීලයෙන් නැඹුරු කරලා ගන්න එක. හරිද? එයා පංචශීලයේ පිළිපදින එක. එයාගේ සංසාරික ජීවිතේම සුවපත් වෙනවා. ඔබ ඉතා ආදරෙන් හදන දරුවා හිරේ විලංගුවේ වැටිලා ඉන්නවා දකින්න කැමති නෑ. ලොකු තුවාලයක් හැදිලා ඉන්නවා දකින්න කැමති නෑ. පණුව ගහන කටක් හැදිලා ඉන්නවා දකින්න කැමති වෙන්න විදිහක් නෑ කෙනෙකුට. කෙනෙක්ගේ කටක් පණුව ගහලා නම් මේ ජීවිතේම කටවල් පණුව ගහපුවා දැකලා තියෙනව නේද? කටවල් වලින් පණුව එනවා. ඉතින් අපි නොදන්න මානයක, අපිට නොපෙනෙන ප්‍රදේශයක අපේ ඇහැට ගොදුරු නැති තවත් ලෝක තියෙනවා.
ඒ ලෝකවල වල ඉන්න ප්‍රේතයෝ අසුරයෝ ඒ වගේ අයගේ විස්තර පියවියෙන් දැක්කා වගේ නුවණැසින් දැක්ක අය දේශනා කරපු දේවල් තියෙනවා. ඉතින් ඒකින්ද සසර ජීවිතේ මහා අනර්ථයක් තමන්ගේ දරුවට වෙනවට කැමතිද? මම දන්න සමහර දෙමව්පියෝ ඉන්නවා සුරාපානයට තමන්ගේ දරුවව යොමු කරනවා සමහර වෙලාවට. එහෙම අය පවා ඉන්නවා. ඉතින් ඒකින්ද තමන්ගේ ජීවිතේ ඊටාම නිවැරදි කරගන්න තමන් ආදරය කරන අය ඉන්නවා නම් ඒ අයට කළ හැකි හොඳම දේ තමයි පංචශීලය ගැන කියලා දීලා කොහොම හරි මේක රකින්න කියලා පැහැදිලිවම කියලා දෙන එක. ඒ තමයි කල්යාණ මිත්‍රය කියලා කියන්නේ. අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ කල්යාණ මිත්‍රයමයි. එහෙමයි. ඔබ ප්‍රාර්ථනා කරන්න අද දවසේ ඔබේ ජීවිතයට කල්යාණ මිත්‍රයින් හමුවන වාසනාවන්ත දවසක් වේවායි කියලා. ඉතින් මේ කල්යාණ මිත්‍රයින් පිළිබඳව කතා කරද්දී අපේ හැමදෙරනේ ජීවිතයට අපේ හැමදෙරනේ වඩා වටිනාකම් අර්ථ පූර්ණ දේවල් ලබා දෙන්නේ කල්යාණ මිතුරන් අපේ හැමදෙරනේ කලන මිතුරන්. මේ කලන මිතුරන් අපිට සුමගට එන්න මොනතරම් උදව් උපකාර කරනවද? ඉතින් ඔබට පුළුවන් නම් අද දවසේ තවත් කෙනෙක්ට මේ පංචශීල ප්‍රතිපදාව තුළ ජීවත් වෙන ආකාරය මේ සදහම් කතිකාවත අහලා තවත් කෙනෙකුට කියා දෙන්නට පුළුවන් නම් ඔබ සැබවින්ම කල්යාණ මිත්‍රෙක්. එහෙම නේද අපේ හැමදෙරනේ? අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන් නම් ඒක තමයි ඊ타ත්ම ඉහළම වටිනාකම තියෙන. අපිව ආපස්සට අදින්න කලින් මහත්තයා හුඟක් අඩු පුළුවන්. ඕන තරම් මිනිස්සුන්ට අපිව ආපස්සට අදින්න පුළුවන්. හැබැයි අපිව ආපස්සට ඇද්ද මිනිස්සු අපිව ආපස්සට ඇදලා අපිව අමාරුවේ වැටලා ඉන්න වෙලාවට කටකොණකින් hina වෙලා යනවා. හරිද? කටකොණකින් hina වෙලා යනවා. එතකොට නෑ කවුරක්වත්. නමුත් ඉතින් අපි සාමාන්‍ය පෘථග්ජන මනුස්සයට හිතෙන්නේ ඒ වෙලාවට ළඟට ඇවිල්ලා ළඟ ඉඳලා තමන්ව වැරද්දට පොළඹවන අය තමයි හොඳමයි කියලා. ඒකෙන්ද කල්යාණ මිත්‍රයා හඳුනා ගන්න බුද්ධ ධර්මයේ සඳහන් වෙනවා සත්පුරුෂයව හඳුනා ගන්න දක්ෂයි සමහර අය දක්ෂ නැහැ කියලා. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ජීවිතේ මම එක අවවාදයක් දෙන්නම්. කල්යාණ මිත්‍රයෙක් වගේ දැනුණා. මම මේ ප්‍රතිපත්තිය හැමදාම හිටියා. මමත් හිටියා ඒ ප්‍රතිපත්තිය. පන්න පහර දුන්නත් යන්න නම් එපා. අර දායන්ට එපා. කල්යාණ මිත්‍රයින්ව ඒ කියන්නේ කොහොම හරි තමන්ගේ ජීවිතේ ඇලිලා වැටිලා වැතිරිලා මොනවා හරි කළා කල්යාණ මිත්‍රයෙක් කියලා දැනුණා නම් එයා ළඟට වෙලා ඉන්න ඕනේ. ඇයි අපේ හිත අනිවාර්යයෙන් මේ මටත් පොදුයි මේ ධර්මතාවය. හරිද? මගේ කල්යාණ මිත්‍රයෝ මගේ පොඩි සාන්නහන්සලා. මම තාම ගෞරවයෙන් මතක් කරනවා. ඒ මොකද උන්වහන්සේලාගේ සිල්වන්ත ජීවිතය, උන්වහන්සේලාගේ වචන, උන්වහන්සේලාගේ ධර්ම දේශනා ඇහෙනකොට ඒ අය මගේ කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙනවා. ඇයි? අපි හැම වෙලේම හිතන්නේ මේ පොඩි වයසේදී මේ අය මේ විදිහට හැසිරෙනවා කියලා. ඒ වගේ ඒ අයගේ ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට මහා ලාභයක්. ඒකින්ද කල්යාණ මිත්‍රයා කියන කෙනා අපිට ලේසියකට හම්බෙන කෙනෙක් නෙවෙයි. ඒක ඊටාම දැඩි තීරණයකින් ඉන්න ඕන අපි හැමදෙනාම මමත් ඇතුළු ඔබ අප හැමදෙනාම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණොත් මැනිකක් හම්බුණා වගේ ඊට වැඩි වටින දෙයක් හම්බුණා වගේ අල්ලගන්න දත්මුටි කාලා අල්ලගන්න පැන්නුවක් දුවන්න එපා. එහෙම කියන්නේ ඒක මහා වටිනාකමක් තියෙන හින්දා. ඒ වගේම තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන් නම් ජීවිතේට ලොකු වටිනාකමක් ඒක. අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ඨය ජාතියට මග කියන ජයමඟ රූපවාහිනී නාලිකාව අපේ ඔබත් සමගින් නිරන්තරයෙන් ඔබට කලන මිතුරු ඇස පාදන්නට කල්යාණ මිත්‍ර නාලිකාවක් ලෙසින් ඔබේ ජීවිතයේ පසුපසින් රැඳෙන වග ඔබ හොඳ ආකාරවම දන්නවා. අපේ හැමතුරුනේ මේ අපි ජයමඟ රූපවාහිනී නාලිකාවෙන් උත්සාහ කරන්නේ නිරන්තරයෙන්ම අපි සෑම වැඩසටහනක් ගත්තාම තවත් කෙනෙකුට සුබවාදී බලාපොරොත්තුවක් ලබා දීලා ඔහුව නිවැරදි කරන්නට තමයි උත්සාහ කරන්නේ. ඉතින් එවන් වූ වැඩසටහන් අපත් සමගින් ඉන්න අපේ කාර්ය මණ්ඩලය අපේ නිවේදක නිවේදිකාව මේ සියලු දෙනාම ඔවුන්ගේ කතා විලාසය තුල පවා ඔවුන් ගෙන එන දිරිගැන්වීමේ වාක්‍ය පවා ගෙන එන්නේ මේ අපි අද දවසේ මෙහෙම පටන් ගන්න ඕනේ. අපි අද දවසේ මේ අලුතෙන් හිතන්න උරු වෙන්නට ඕනේ. අපි අලුතෙන් අපේ ජීවිතයේ ජයග්‍රහණ වලට යන්නට ඕනේ. ඔන්න ඔය වගේ දේවල් තමයි අපේ හැමදෙරනේ අපේ නාලිකාව තුළ අපි නිරන්තරයෙන්ම සමාජයට ඉදිරිපත් කරන්නේ. ඒ ඔබ වහන්සේගෙන් ලැබුණු ආభాෂය නිසා නිසකෙන්ම ඔබ වහන්සේ නිරන්තරයෙන්ම අපට උපදෙස් අවවාද ලබා දෙන්නේ
අපි අනිවාර්යෙන්ම මිනිස්සුන්ගේ වැරදි පෙන්වා දීලා වැරදි වලට ගහන්නට නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඕන්ට වැරදි පෙන්වා දීලා ඒ වැරදි නිවැරදි කරන්නට යම් කිසි ක්‍රමවේදයක් ඕන්ට හඳුන්වා දෙන්නට කියලා තමයි ඔබ වහන්සේ අපට නිරන්තරයෙන්ම අවවාද උපදෙස් ලබා දෙන්නේ. ඉතින් මේ අවවාද උපදෙස් ඔස්සේ අපි යන මේ ගමන දැන් අපි ඇත්තටම තවත් දවස් දින කිහිපයකින් අපේ නාලිකාවට වසරක් සම්පූර්ණ වෙනවා. ඉතින් අපිට ගෙවි ගියපු වසර දිහා හැරී බලද්දී අපිත් මොනතරම් පිරිසකට කලන මිතුරු ඇස පෑදුවද මේ පංචශීල ප්‍රතිපදාව පිළිබඳව කතා කරද්දී අපට අපේ හැමෝටම කතා කළ යුතු මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා මේ පාසල් දරුදරියන්. මොකද අපේ හැමෝටම මේ සමාජ මාධ්‍ය ජාලාවන් එක්ක ගත්තහම නූතන තාක්ෂණයේ දිනු වෙලා හැබැයි මේ දරුවන්ට අපේ ආගම අපේ බුදුදහම තුල ඉගෙනවෙන මේ සියලු දේවල් අමතක වෙලා. මොකද වෙනදට ඉරිදට දහම් පාසල් ගියපු ළමයා අද ඉරිදට යන්නේ අමතර පන්තියකට අපේ හැමදෙරුනේ. ඉරිදා උදෑසනම උදෑසන 7යි කාල 7:30 වෙද්දී දහම් පාසලේ මහා හයියෙන් පංචශීලය සමාදන් වෙලා උදෑසන දෙමව්පියන්ට වැඳලා ආවේ කවුද කියලා අපි දහම් පාසලේ පොතක් මාක් කරනවා. ඒ ළඟ බෝධිය ළඟ පිළිම ළඟ හැසිරීලා පැය ගානක් හැසිරීලා ඒ ක්‍රමයේ අපේ හැමදෙරුනේ සමාජයෙන් ඇත්තටම ගිලිහිලා. ඒක ඔබ වහන්සේත් මාත් දන්න දෙයක්. ඒක මොකද සමාජයෙන් ගිලිහිලා ගිහිල්ලා. ඇත්තටම අපේ හැමදෙරුනේ මේ දරුවන්ගේ පිරිහීමට හේතුව අද දරුවන්ගේ නූතන දරුවන්ගේ පිරිහීමට හේතුව ඔවුන්ට හරියට මේ පංචශීලය අවබෝධ කරලා දීලා ඔවුන්ට එහි තිබෙන වටිනාකම කියා නොදීමද කියලා යම්කිසි හිතේ කුකුසක් ඇති වෙනවා අපේ හැමදෙරුනේ මගේ. මේකට අපේ හැමදෙරුනේ ඍජුවම වගකිය යුත්තේ දෙමව්පියන්ද කියලත් මට තවත් කාරණයක් හිත තුළ ඇති වෙනවා. ඇත්තටම අපේ හැමදෙරුනේ එදා දහම් පාසල් ගියපු දරුවයි අද දහම් පාසල් නොයන දරුවයි අතර මේ පංචශීලය ආරක්ෂා කරන සහ ඕන් සමාජයේ ජීවත් වෙන ආකාරය අපට දැක් ගන්නට තියෙනවා නේද අපේ හැමදෙරේම වෙනම. මම එහෙම වෙනම කියලා අපේ හැමදෙරේ අදහස් කළේ දැන් එදා දහම් පාසලට ගියපු දරුවා තුල අපේ හැමදෙරේ මම මේ සත්තු මරන්න හොඳ නෑනේ. හැබැයි දැන් අද සමාජයේ ගත්තාම දුරකථනයේ අතට අරගෙන ගහන්නේ මොකක්ද? මොබයිල් ගේම් එක අතට අරගෙන මිනිහෙක් මරන්න තමයි උත්සාහ කරන්නේ. හිත පෙළඹෙන්නේ හරි මම මේ ගේම් එක දිනන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මේ මිනිස්සු 10 දෙනෙක් මරන්න ඕනේ. ඔන්න ඕක තමයි අපේ හැමදෙරේ ළමයාගේ මනස තුල කර්කස සිතුවිලි තමයි වර්ධනය කරන්නට ඕනේ. අපේ හැමදෙරේ මෙන්න මෙතනදී ඇත්තටම ඔබ වහන්සේ හිතට එකඟව පවසන අපේ හැමදෙරේ බුදුදහමට අනුකූලව පංචශීලයේ ආරක්ෂා කරන්නට පංචශීල ප්‍රතිපදාව තුළ ජීවත් වෙන්නට දරුවාව හුරු කළ යුත්තේ දෙමව්පියන් නොවේද? ඔබ වහන්සේට මම එල්ල කරන ඍජු ප්‍රශ්නයක් මොකද කෙලින් පිළිතුරක් ලබා දෙන්න. ඔව් කෙලින් පිළිතුරක් කියනවා. අනිවාර්යෙන් ඔව්. හැබැයි කළ යුත්තේ ආදර්ශයෙන්. එහෙමයි. ඒකේ ආය කාරණා දෙකක් නැහැ. අනිවාර්යෙන්ම ඔව්. ඒකේ කිසිම කතාවක් නැහැ. ඍජු උත්තරේ කියනවා නම් හැබැයි ඒකට තියෙන හොඳම මාධ්‍ය තමයි ආදර්ශය. ආදර්ශය වඩා උතුම් අවවාදයට වැඩි ආදර්ශය උතුම් කියලානේ දේශනාවේ තියෙන්නේ. ඒකට හේතුව මම මෙහෙම කියන්නම්. මේ මම ඔබතුමාට කියනවා පුළුවන් තරම් මේ මොකක් හරි අපි හිතමුකෝ වචනය මම පරුස වචන කියමින් මම හිස් වචන කියමින් මං කාත් එක්ක හරි කවුරු හරි හම්බුනාම හොද්දට අල්ලාප සල්ලාපයේදී පැය ගණන් ඉන්න ගමන් මං ඔබතුමාට කියනවා මේ ඔය අල්ලාප සල්ලාප ඉන්න එපා. හරිද? එහෙනම් පරුස වචන කියමින් මං කියනවා මේ පරුස වචන කියන්න එපා. ගණන් ගන්නවද? ගණන් ගන්න පුළුවන්. නමුත් හිතට දැනෙන්නේ දරුවන්ට පංචශීලය රකින්න ඕන කියලා තදින් දැනෙන්න නම් දෙමාපිය පංචශීලය ආරක්ෂා කරන්න ඕනේ. අනිවාර්යයෙන්. ආදර්ශයමයි හේතුව. පළවෙනි දේ ආදර්ශය. දෙවෙනි එක ඒ වගේම ඔය කිව්ව පරිසරය සකස් කරලා දෙන්න ඕනේ. දහම් පාසල අනිවාර්යයෙන්ම දහම් පාසලට දරුවෙක්ව පුංචි කාලේ ඉඳන්ම දරුවෙක්ව අනිවාර්යයෙන්ම මේ ශාසනයත් එක්ක රැඳෙන්න පුරුදු කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි Tamanට අසරණ වෙච්ච වෙලාවක එතනින් පිහිටක් ලැබෙනවා කියන එක තේරුම් කරගන්න ඕනේ. නැත්නම් පංචශීලයේ තියෙන වැදගත්කම මම ඔබතුමාගෙන් අහන්නම් මොන හරි වැඩක් කරන්න අපිට සිහිය ඕනේ නැද්ද? ඉවසීම ඕනේ නැද්ද? අවශ්‍ය. අදිෂ්ඨානය ඕනේ නැද්ද? එතකොට මෛත්‍රිය ඕනේ නැද්ද? මේ වගේ ගුණාංග ඒවට කියනවා හිතේ තියෙන ඒවට ඇත්තටම කියන්නේ චෛතසික ධර්මයන් කියලා. ඒකට කියන්නේ මානසික සාධක කියලා. ඉංග්‍රීසියෙන් ඒවට කියනවා mental factors කියලා. එතකොට මේ වගේ දේවල් අපි අපේ ජීවත් වෙනකොට අපිට හිත
එන්නේ මේවා එකතු වෙලා. හරියට නිකන් කම්බාදින තරගයක් කියලා හිතන්නකො. කම්බාදින තරගයෙන් දිනන්නේ කණ්ඩායමක්. ඒ කණ්ඩායම දිනන්නේ කණ්ඩායම වෙන වෙනම ඇද්දට කඹේ යන්නේ කඹේ තමයි යදෙන්නේ. ඒ වගේ අපිට හිත එන්නේ හිතේ තියෙන සාධක එකතු වෙලා. ඒ සාධක කලින් එකතු කරලා තියන්න ඕනේ. හරි? ඉවසීම ප්‍රගුණ කරලා තිබ්බොත් ඉවසීමේ වැඩ කටයුතු කරන්න පුළුවන් අදාළ වෙලාවෙදී. යුද්ධයට නැති කඩුව කොස්කොටන්නද කියලා ගමේ කතාවක් තියෙනවානේ. හරිද? ඔය ධර්ම කතා, පන්සිල් කතා මොන කතාවක්වත් වැඩක් නැහැ. අදාළ තැනදී ක්‍රියාත්මක කරන්න බෑ. අදාළ තැන කියන්නේ කොහොමද? පරුස වචන කියන්නේ ඔය පරුස වචන කීමේ මේවා මෙහෙමයි පරුස වචන ඉතින් ඔහොමයි අර එහෙමයි කී ඉන්නවා. හැබැයි කවුරුහරි බැන්න ගමන් පරුස වචන පොලිමක් කියනවා. තමන්ගේ දුර්වලතාවය අපි දැනගන්න ඕනේ. මං නම් පරුස වචන කිව්වේ මම මගේ දුර්වලතාවයට ඉස්සෙල්ලා පහර දෙන්න ඕනේ. මම දැනගන්න ඕනේ මගේ දුර්වලතාවයක් කියලා. ඒක හදාගන්න තමන්ට හොඳට රිද්ද ගන්න. හොඳට රිද්දගෙන තමන් හදාගන්න ඕනේ හොඳට හදාගන්න ඕනේ. ඇත්තටම මම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන්ට නිඳා කරගන්න කියලා. මේ බුද්ධ වචනේ මම කියන්නේ. එතකොට ඒ විදිහට අපි මොකද කරන්න ඕනේ? හොඳට අපේ දරුවන්ව මෙහෙවන්න දරුවෝ ගැන හිතලා තමන් ගැන හිතලා පංචශීලය තදින් ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන්ගේ මානසිකව සකස් කරගන්න ඔය කියන කතාව හරියටම හරි ආදර්ශයෙන් දෙමාපියෝ අනිවාර්යයෙන් මේ දේ කළ යුතුමයි. නැත්තම් කවදාක්වත් දරුවෙක්ව එතෙන්ට ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට පංචශීලයේ රකින්නකොට රකින්න හැම වෙලාවෙම සිහියෙන් ඉන්න වෙනවා. රකින්න හැම වෙලාවෙම ඉවසීමෙන් ඉන්න වෙනවා. රකින්න හැම වෙලාවෙම වීරියෙන් ඉන්න වෙනවා. සිහියෙන් ඉන්න හැම වාරයකම සිහිය අඩු වෙනවද වැඩි වෙනවද? වීරියෙන් ඉන්න හැම වෙලාවකම වීරිය වැඩි වෙනවා. ඉවසීමෙන් ඉන්න හැම වෙලාවෙම ඉවසීම වැඩි වෙනවා. නේද? අන්න එහෙම ඒ මානසික සාධක වර්ධනය කරගන්න පන්සිල් රකින්න හැම වෙලාවකම හේතුවක් වෙනවා. අර අපි දවස් 21 කතාවක් කිව්වේ. දවස් 21 යනකොට එයා මානසික ශක්තියකින් යුක්ත කෙනෙක්. ඉගෙන ගන්න වීරිය ඕනේ. ඉගෙන ගන්න ඉවසීම ඕනේ. පාඩම් කරන්න අදිෂ්ඨානය ඕනේ. නේද? අර ටික හැදෙන්නේ කොහෙන්ද? පංචශීල ප්‍රතිපදාවේ. එතකොට දහම්පාසලද ස්වාමින් වහන්සේද බෝධින් වහන්සේ චෛත්‍යරාජයන් වහන්සේ ඊළඟට දෙමව්පියන්ගේ ආදර්ශමත් ජීවිතය ගෙදර බුද්ධ වන්දනා කරන තැන මේ හැම දෙයක්ම යාව දරුවව පංචශීලයට පොළඹවන තැනක් වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රායෝගික මේක යෙදෙනවා කියන්නේ. ඉතින් පුළුවන් නම් ගෙදර අයට එකතු වෙලා මම ජයමග නිවස කියන සංකල්පය අපි සකස් කරලා තියෙනවා. දැන් හුඟාලකින් කතා කරේ නැහැ. අපි මේ අවුරුද්ද ආයේ කතා කරන්න හේතුවක් තියෙනවා. මොකද මේ ජයමග රූපවාහිනිය යටින් ඉන්නේ අපි වැඩි පෙන්වන්න නැති වුණාට කල්යාණ මිත්‍ර සංගමය. කල්යාණ මිත්‍ර සංගමය නේද? කල්යාණ මිත්‍ර සංගමය යම්කිසි මේ රටේ තියෙන දේශපාලන පක්ෂයක මුහුණුවරක් කියලා කවුරු හරි හිතයි කියලා තමයි අපි කල්යාණ මිත්‍ර සංගමය හංගගෙන හිටියේ ගිය වසර පුරාවට. ඔබතුමා අපි ගොඩක් කතා කරා. අනිවාර්යයෙන්. ඉතින් නමුත් මේ වසර කල්යාණ මිත්‍ර සංගමයට යහපතක් උදා වෙන සහ මේ එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කල්යාණ මිත්‍රයන්ගේ එකතුවක් වෙලා ජයමග නිවසක් සකස් කරගන්නේ කොහොමද? ජයමග පවුලක් හදන්නේ කොහොමද? අපි ඔබට මේ වසරේ කොහොම හරි ලබා දෙන්නම්. ප්‍රතිපත්ති ගරුකාය ඒක රාශි වෙලා තමන්ගේ නිවස ඉදිරිය ජයමග නිවස කියන පුවරුව අලවා ගන්න පුළුවන් ප්‍රතිපත්තිය සකස් කරගන්න ජයමග ලාංඡනයත් එක්ක ජයමග පුවරුවක් තමන්ගේ නිවස ඉදිරියේ අලවා ගන්නට ප්‍රතිපත්ති කරුකෝ පන්සිල් ආරක්ෂා කරන පිරිසට අපි ජයමග නිවසක් කියලා පෙන්වන්න අවශ්‍ය කරන පසුබිම අපි සකස් කරලා දෙන්න පුළුවන් මේ අවුරුද්ද. එහෙමයි අනිවාර්යයෙන්ම බලන්න. දැන් ඔන්න ඔබ වහන්සේ මේ කල්යාණ මිත්‍ර සංගමය කියපුවාම මේ දැන් අනිවාර්යෙන්ම මට පෞද්ගලිකව දුරකථන හැමතුම් දැන් මොකද කරන්නේ කියලා. දැන් එනවා මට පෞද්ගලිකව එනවා දැන් මම කල්යාණ මිත්‍ර සංගමේ සමාජිකයෙක්. හැබැයි මම මේ ක්‍රියාකාරීද කියලා දන්නේ නැහැ. මට මේ ඇත්තටම අපේ හැමෝටම මේ පෞද්ගලිකව මට දුරකථන හැමතුම් එනවා. මේ වසර පුරාවට තිබුණා ඒ ගැටලුව. තිබුණා. ඉතින් දැන් ඔන්න ඔබට අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ පැවසූ පරිද්දෙන් ඔබ කල්යාණ මිත්‍ර සංගමේ සමාජිකෙක් නම් අපි කල්යාණ මිත්‍ර සංගමේ හරහා අපේ ආමන්ත්‍රණේ අපි රට පුරා ගිහිල්ලා වැඩසටහන් විශාල ප්‍රමාණයක් කරා. රට පුරා පමණක් නෙවෙයි අපේ ආමන්ත්‍රණේ. අපි මේ ලෝක පුරා අතරම කල්යාණ සංගමේ සමාජිකයන් ඉන්න කල්යාණ මිත්‍ර සංගම් වල ශාඛාවන් විදේශ රටවල පවා තියෙනවා. විදේශ රට අපි අපේ හැමෝටම මේ COVID-19 වෛරස් තත්ත්වය නිසා තමයි අපිට බොහෝ දේවල් ගිලිහි ගියේ. හැබැයි අපි ඒට
පිඹුරුපත් සැකසූ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සමග අපි එකතු වෙලා කොහොමද අපේ කල්යාණ මිත්‍ර සංගමේ ඉදිරි වැඩ කටයුතු සිදු වෙන්නේ? අපි සූදානම් ඉදිරියේදී ඔබත් සමගින් එකතු වෙලා මේ පංචශීල ප්‍රතිපදාව තුළින් කල්යාණ මිත්‍ර සංගමය සමග ඔබ එකතු කරගෙන ඔබේ ජීවිතය සුවපත් කරලා තවත් කෙනෙකුගේ ජීවිතය සුවපත් කරන්නට අත්වැල් සපයන්නට. ඉතින් ඔබට ඔබ තවම කල්යාණ මිත්‍ර සංගමේ සමාජිකත්වය ලබාගෙන නොමැතිනම් මේ තිර දිස්සන දුරකථන අංකයට WhatsApp මාර්ගයෙන් කෙටි පණිවිඩයක් යොමු කරන්න. අපි සූදානම් ඔබට පෝරමයක් ලබා දීලා ඒ හරහා ඔබව කල්යාණ මිත්‍ර සංගමය සමග සම්බන්ධ කරගන්නට. ඉතින් තියෙන සමාජිකත්වය තහවුරු කර ගැනීමත් සිද්ධ කර ගැනීම වටිනවා මේ වෙලාවේ. එහෙමයි. ඔබ තිබෙන සමාජිකත්වය ලබාගෙන තිබෙනවා නම් මේ තිරේ දිස්සන දුරකථන අංකයටම ඔබේ කෙටි පණිවිඩයක් ඔබේ නම සහ ලිපිනය දුරකථන අංකය යොමු කරන්න. අපි සූදානම් ඔබට ඔබ කල්යාණ මිත්‍ර සංගමයේ සමාජික වී සිටින ඒ අංකය ඔබට ලබා දෙන්නට අපේ හැමදෙරුනේ අපි ඉදිරියට කල්යාණ මිත්‍ර සංගමයේ ජයමග රූපවාහිනී නාලිකාව එක්ව රට පුරා සිදු කරන්නට නියමිතව තිබෙන වැඩසටහන් වලට ඔබට දායක වන්නට පුළුවන්. වසරක් පුරාවට අපි මේ කල්යාණ මිත්‍ර සංගමය තුලින් කිසිම වැඩසටහනක් නිර්මාණය වුණේ නැහැ. හැබැයි අපි පසුගිය ගෙවුණු COVID-19 වසංගත කාලය තුල අපි පිඹුරුපත් සැකසුවේ අවශ්‍ය දේවල් ටික සකස් කරගත්තා. අපේ නායක ස්වාමින් වහන්සේ අපිට අර හැම වෙලාවෙම උපදෙස් ලබා දුන්නේ මේ අපේ සංගමය තුලින් තමයි මිනිස්සු බොහෝ ගණනාවක් නිවැරදි වුණේ. අපි උදාහරණයක් විදිහට අපේ හැමදෙරෝනේ ගත්තොත් අපි කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවතු ධර්ම දේශනාවට අපි හැමදෙරෝනේ සාමාන්‍යයෙන් 60000කට පමණ සදහැවතුන්ගේ පැමිණීමක් ජන ගංගාවක් ගලාවා. සුදු අතින් සැරසීලා මිනිස්සු ඒ කල්යාණ මිත්‍ර සංගමයේ සම්බන්ධයෙන් තිබූ සියලු වැඩසටහන් විශේෂයෙන්ම කොළඹ ප්‍රතිපත්තිය තුල අපි ඉන්නවා. අපේ ජයග්‍රහණත් බොහොම නිහඬ ජයග්‍රහණ. ඒ වගේම අපි කලබල වෙන්නෙත් නැහැ. මේකත් මම පොඩ්ඩක් මතක් කරලා කමන්නේ නැහැ කියලා හිතෙනවා. මේ රටට ව්‍යසනයක් වෙන්න තිබ්බ ගිවිසුමක් අහෝසි කරගන්න මම තනියම දැන් මට බොහොම ගෞරවයක් ලැබෙනවා. මේ තනියම මම උත්සාහ කරා කියලා නෑ. පිටුපසින් හිටියේ කවුද? කල්යාණ මිත්‍ර සංගමය. ඉතින් අපිට නමුත් අපි නිහඬව සතුටු වෙනවා මිසක් අය පිළිබඳ අපි ගැටලුකාරී තත්ත්වයක් ඇති කරගන්නේ නැහැ. ඒකින්ද මං හිතන්නේ ඉදිරිය අපිට කරන්න බොහෝ දේවල් තියෙනවා. අනිවාර්යෙන්ම අර ඔබට තවසු පරිද්දෙන් අපි පිමුරුපත් සකසා තිබෙන්නේ ඔබත් සමගින් නැවතත් අපි කතාවට කියන්නේ රීස්ටාර්ට් කරන්න ඕන කියලා නැවත අපි ආරම්භ කරන්න ඕන කියලා අපි සූදානම් නැවත ආරම්භ කරන්නට ඔබත් එක්ක නිවසේ ඉන්න ඔබ තමයි මේ කල්යාණ මිත්‍ර සංගමේ ප්‍රබල සමාජිකයන් වෙන්නේ. අනාගතයේදී ඔබෙන් තමයි මේ පණිවිඩය සමාජගත වෙන්නේ. මේ පංචශීල ප්‍රතිපදාව අද අපි කතා කරන පංචශීල ප්‍රතිපදාව ඇතුළු මේ නිර්මල නිකලල් ශ්‍රී සද්ධර්මය සමාජගත කරන වගකීම තිබෙන්නේ ඔබේ. අපි සූදානම් අපේ ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමේ ජයමග රූපවාහිනී නාලිකාව අපේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මේ වැඩසටහන දිගින් දිගටම මේ ක්‍රියාවලිය ඔබට නිර්මාණය කර දෙන්නට අර තිරේ දිස්වන අංකයට ඔබ WhatsApp මාර්ගයෙන් අපට යොමු කරන්න. ඔබ කල්යාණ මිත්‍ර සංගමේ සමාජිකත්වයේ ලබාගෙන නැත්නම් අපි සෝදානම් ඉදිරියේදී මේ පිළිබඳව වැඩිදුර විස්තර ඔබට කියන්නට ඉදිරි වැඩසටහනකින්. ඒ වගේම මේ ලස්සන කතාවක් කියන්න ඕන ඉවර කරන්න වැඩසටහන පෙර ආතුව කියලා මට හිතුණා. එහෙමයි. මොකද ඔබතුමා මට අවස්ථාවක් දෙන්නේ නැති වේද කියලා මට සැකයක් හිතුණා. එහෙමයි. මේ අවුල් මහත්තයා මේ සුබ කටයුතු තියෙනවනේ සාමාන්‍ය ජීවිතවල. සුබ කටයුතු වලදී මොන සද්දෙද ඇහෙන්නේ හුඟක් වෙලාවට? සක්නද ඇහෙනවා. නේද? සක්නද කියලා කියන එක ඇහුනහම කවදාකවත් කරදරයක් කියලා හිතෙන්නේ නැහැ. ඒක හොඳට දන්නවා ලොකු සුබ දෙයක් සිද්ධ වෙනවා කියලා. ඔබේ තිරේ දිස්සෙන ඔය ජයමග ලාංඡනය තුල තියෙන්නේ මොකද්ද? නේද? එතකොට මේ ලාංඡනය සහිතව සුබ නිවසක් කියන එකට ආදරයෙන් ගිහිලා පැලඳ ගන්න පුළුවන් වුණොත් තමන්ගේ නිවසට ජයමග නිවස කියලා මේ අපි ලබා දෙන ලාංඡනය පුළුවන් නම් අභියෝග කරලා කියන්න අපි ජයමග නිවසක් අපේ ගෙදර ඉන්න හැමෝම පංචශීලය ආරක්ෂා කරනවා. අපේ ගෙදර ඉන්න හැමෝම සමගිව ජීවත් වෙනවා. අපි එදා හිටියා වගේ රාත්‍රී කෑම වල අපි එකතු වෙලා ගන්නවා සමගියලා. හරිද? අපි දෙමව්පියන්ට වඳිනවා. ලොකු අය පවා දෙමව්පියන්ට වඳිනවා. අපි ආදර්ශමත් ජීවිතයක් ගත කරන පිරිසක් ඉන්න නිවසක් කියන එක පෙන්නන ලාංඡනය තමයි ගෙදර ඉස්සරහා ජයමග නිවස කියන අර සක්නදයක් සහිතව තියෙන ලාංඡනය සහිත නිවසක් හඳුනා ගන්න පුළුවන් කමක් ලැබේවි. ඉතින් අපි මම හැමදාම කියනවා පොළවේ පය ගහලා වැඩේට ලෑස්ති වෙමු. මේ මම කියන්නේ මේක තරඟයක් නම් තරඟෙට ලෑස්ති වෙන්න තරඟෙට ලෑස්ති වෙන විදිය තමයි පංචශීල ආරක්ෂා කරන්නේ.
එහෙමයි. ඉතින් අපි ওই විදිහට අද දවසේ අපේ සදහම් කතිකාවතත් අපේ අමුතුරන් නිමාවටපත් කරනවා. ඉතින් මේ කල්යාණ මිත්‍ර සංගමයේ ගැන කියකීදී තමයි ඔබ වහන්සේ මේ බාධාව කරලා කතාවක් එකතු කරේ. ඔබ වහන්සේට මතක ඇති මේ අපි ඔය ඔබ වහන්සේ දැන් ජයමඟ නිවස පිළිබඳව කතා කරද්දී ගල්ගමුව ප්‍රදේශයට ඔබ වහන්සේ මමයි යනවා ලංකාවේ ශිෂ්‍යත්ව විභාගෙන් පළවෙනි එක්තරා වසරක 2018 වසරේ මට හිතෙන විදිහට මතක හැටියට 2018 වසරේ ශිෂ්‍යත්ව විභාගෙන් ප්‍රථමයා වුණු දරුවගේ නිවසට අපි යනවා. ඒ ගියපු වෙලාවේ දරුවගේ තාත්තා ඇත්තම කතාවක් අපිට කියනවා අපේ හමුදුරනේ ඒ පිළිබඳව අපි ඇත්තටම සොයා බැලුවා. ඒ පිළිබඳව සොයා බලද්දී කියනවා මම මගේ දරුවන් සමග අනිවාර්යයෙන්ම රාත්‍රී ආහාර වේල සහ බුදුන් වැඳීම සිදු කරනවා. අනිවාර්යයෙන්ම බුද්ධ වන්දනාව සිදු කරනවා. රාත්‍රී ආහාර වේල දරුවන් සමග ගන්නවා. අපි සුහදව එකමුතු වෙලා තමයි මේ සියලු දේවල් කරන්නේ. අම්මට උදව් කරනවා. අපි සූදානම් අනාගතේ ඔබේ නිවසට පැමිණෙන්න. ඔබ ජයමඟ අර ඔබ වහන්සේ සඳහන් කරපු ලාංඡනේ පළඳන්න අපි අනිවාර්යෙන්ම ඔබේ නිවසට පැමිණලා ඔබ ජයමඟ නිවසක්ද ඔබ සතුටුදායි ලෙස මේ පංචශීල ප්‍රතිපදාව සුරකමින් ඉන්න පවුලක්ද කියන බව අපි ඔබට සනාථ කරගෙන අනාගතයේදී ජයමඟ රූපවාහිනියත් කල්යාණ මිත්‍ර සංගමයත් ඔබත් සමගින් මේ උතුම් බුද්ධ පණිවිඩය මේ බුද්ධ භාෂිතය සමාජගත කරන්නට ඔබේ නොමසුරු දායකත්වයේ අපට ලබා දෙන්නට කියා අපි ඉල්ලා සිටිමින් අද දවසේ අපි මේ සදහම් කතිකාව මෙලෙසින් නිමාවට පත් කරනවා. ලෝපුරා අද දවසේදී මේ උතුම් වූ වැඩසටහන විසුරුවා හරින්නට දායකත්වයෙන් කටයුතු කරන ඒ සදැහැති පිනැති පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පාදාභිවන්දනයෙන් යුතුව ඇරයුම් කරනවා. හොඳයි. ධර්ම දේශනාවක් විතරක් නෙවෙයි ධර්ම සාකච්ඡාවක් කියන්නේ එක පැත්තකින් ධර්ම දේශනාවක්ම තමයි. ජීවිතයක් નિවැරදි කරගන්නට ධර්ම දේශනාව වගේම ධර්ම සාකච්ඡාව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දෙයක්. නමුත් අපි ධර්ම සාකච්ඡා කරනවා බොහොම අඩුයි. කල්යාණ මිත්‍රයන් විදිහට අපිට ජීවිතේ નિවැරදි කරගන්න ධර්ම සාකච්ඡාව බෙහෙවින් ඉවහල් වෙනවා. ඉතින් කිසිම කෙනෙකුට හිතන්නට දෙයක් නැහැ. නිකං හරි අදහසක් ඇති වෙයි කියලායි මම මේ වෙලාවේදී මෙහෙම මේ මතක් කරන්නේ. අද දවසේත් මේ ධර්ම සාකච්ඡාව තමන්ගේ නිවසට අරගෙන ඉන්න මේ වැදගත් කරුණු සාකච්ඡා කරන්නට වසරේ පළවෙනි ධර්ම සාකච්ඡාව විදිහට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා දෙන්නේ කවිඳු මහත්මයා මේ ජයමඟ කාර්ය මණ්ඩලය. ඉතින් හැමදාමත් කරා වගේ ඉතින් අපි එයාට ආශිර්වාද කරනවා මූලිකවම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා. තව බොහෝ කාලයක් මේ කටයුතු සම්පාදනය කරගන්න හැම කෙනෙකුටම කායික මානසික සුවය ලැබේවා කියලා. ඒ වගේම මේ වසරේ අද දවසේ මේ ධර්ම සාකච්ඡාවට දායකත්වය දරන්නේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන වෙනදා වගේම කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පිරිසට අපි මේ විදිහට පුණ්‍ය අනුමෝදනා කරන්න ඕනේ. මොකද ඒ අයගේ බැතිබර කල්යාණ මිත්‍ර දායකත්වය තමයි මේ හැම කටයුත්තක්ම සම්පාදනය කරගන්න අපිට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා අපි නිබඳව නිරතුරුව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඇත්තටම පුණ්‍ය අනුමෝදනා කරන්න දෙයක්වත් නැති තරම්. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඒ පුණ්‍ය අනුමෝදනා සිද්ධ වෙනවා පින්නත් නේ. යම් කිසි කෙනෙක් නිවැරදි වෙනකොට කායික වාචසික මානසික වශයෙන් නිවැරදි වෙනකොට ඒ අය නිවැරදි වෙන්නේ මේ ධර්මය තුලින් නම් ඒ ධර්මය ඇහිලා නිවැරදි වෙන වාරයක් ගානේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරපු කට්ටියට ලොකු යහපතක් ලොකු පිනක් අනුමෝදන් වෙනවා. නමුත් අපි අද දවසේත් මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරන පිරිසගේ බලාපොරොත්තු වෙන ආකාරයේ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරමු. දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ස්නේහවන්ත ස්වාමී දියණිය පුතණුවන් දියණියන් දෙදෙනා දෙමව්පියන් මිත්‍රයන් ඇතුළු ඥාති පිරිස කියලයි. මේ මොකක්ද මේ කාරණාව? රෝගීව සිට තෙවසරකට පෙර මිය පරලෝ යන්නට යෙදුන ස්නේහවන්ත ස්වාමි පුරුෂයෙක්, දයාබර පියෙක්, දයාබර පුතණුවෙකු, දයාබර මිත්‍රයෙක් සහ ඥාතියෙකු වූ මහේෂ් පෙරේරා මහතාට උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් අනුමෝදන් කිරීම කියන අරමුණෙන් මෙවන් අකල් මරණයක් මතු උපදින භවයක නොම වේවා මේ කරන්නා වූ ධර්ම දානයේ පින හේතු වේවා වාසනාව වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ඒ ආකාරයටම ප්‍රාර්ථනා කරමු මේ විදිහට දයාබරත්වයෙන් වාසය කරලා යහපත් විදිහට ජීවත් වෙලා කටයුතු කරපු තමන්ගේ ස්වාමි පුරුෂයාට, පියාට, පුතණුවන්ට
ඉතින් මේ වගේ ආශිර්වාද කරන්න මේ වගේ පුණ්‍ය අනුමෝදනා කරන්න හිතින්නේ කල්යාණ මිත්‍රයෙක් විදිහට කටයුතු කරපු නිසාවෙන් ඉතින් මේ පිරිස ඒ විදිහට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මහේෂ් පෙරේරා මැතිතුමාට සසර වසන තාක්කල් මෙවැනි අකල් මරණයක් සිද්ධ නොවේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. පාප මිත්‍රයෙක්ගේ ඇසුරකට නම්පත් නොවේවා. අවසානයේ උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කෘතගුණ දන්නා වූ මේ බිරිඳ ඇතුළු ඒ සියලුම දරුවන් ඒ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අයටත් හැකි ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නට දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසෙන්නට මේ හැම දිනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ සුපුරුදු ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති බෑවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සුවසම්පතිය සැලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි අපේ හමුදුරනේ. ඒත් සමගින් අපි අද මේ සදහම් කතිකාවත පංචශීලයේ අසුරෙන් ගෙන සදහම් කතිකාවත නිමවටපත් කරනවා. තවත් දින 21කින් ඒ කියන්නේ මේ මාසයේ 23 වෙනිදා ඔබට අපේ ස්වාමින් වහන්සේ නායක ස්වාමින් වහන්සේ අර පැවසු පංචශීලයේ සුරකීම පිළිබඳව අපි කතා කරන වග සිහිපත් කරමින් අද වැඩසටහන නිමවටපත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.